උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අභාව ප්‍රාප්ත H.A. රණසිංහ මහතාගේ භාර්යාව වන විශ්‍රාමික ගුරු ආචාර්යනී එමලින් රණසිංහ මහත්මිය සහ පුතුන් තිදෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින් කොට්ටාව සමන්පුර පදිංචිව සිට දැනට වසර 16කට පෙර එනම් 2005 වර්ෂයේ ජූනි මාස 25 වන දින පරලෝ සැපත් වූ H.A. රණසිංහ මහතාට මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. එමෙන්ම දායකත්වයේ දරූ එම මහත්මියටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වේවා. සකල ලෝකවාසී සියලු දෙනාටම මේ උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කිරීමෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දැනට රෝගීව සිටින කොරෝනා රෝගීන් ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නිදුක් නිරෝගී සම්පන්නිය උදා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරුවා වූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දී යමක් තේරුම් ගැනීමට උත්සාහ කරන්නා වූ සදහැවර පින්නතුනි, අනුග්‍රහක බවතුන්, මෙන්න මේ වගේ මාතෘකාවක් නැත්නම් මේ වගේ මාතෘකාවක් දීලා තිනවා දේශනාව සඳහා. විභජ්‍යවාදය හා චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්ම දේශනාවක්. ඒ අනුව තමයි ඉහතින් ගාථාව මම මේ සඳහා ගත්තේ. මේ ගාථාවේ අතීතය කියන්න මට ඕනකමක් නැහැ. නමුත් ඒක ආපු තැන කියන්න ඕනනේ. උපතිස්ස පිරිවැජියා. එහෙම නැත්නම් අපි කතා කරන්නේ යාට සරියුත් මහරහතන් වහන්සේ කියලා පස්සේ කාලෙක අස්සජි මහරහතන් වහන්සේගේ සංසුන් ගමන දැකලා පිටුපස්සෙන් ගොස් දන්වලඳනකට උපස්ථාන කරලා වාඩි වෙලා ඉඳලා උන්වහන්සේගේ ඉරියව් පිළිබඳ සංයමය සංවරය දැක්ක පැහැදීම තුළින් ගුරුවරයා කවුද කියලා ඇහුවා. කිනම් වාදියෙක්ද කියලා ඇහුවා. ඒකට දීප පිළිතුර තමයි මේ පෙන්වන්නේ. මොකද ඔය විභජ්‍යවාද කියන වචනට අදාළ පැහැදිලි කිරීමට ගැලපෙන හොඳම උත්තරය උතන තියෙන්නේ. ශාසන ඉතිහාසයේලවත් බුදුරජාණන් වහන්සේ කෙබඳු ආදියෙක්ද කියලා අදහස ඇති වුණ බවට, වාද විවාද ඇති වුණ බවට කරුණු තිබෙනවා. දැන් ඔය ලෝකේ තියෙනවානේ ආත්මවාද, අනාත්මවාද, සාස්වතවාද, ඒ වගේ උච්ඡේදවාද කියලා. තථාගතයන් වහන්සේ හඳුන්වනු ලැබුවේ විභජ්‍යවාදීෙක් වශයෙන්. විභජ්‍යවාද කියන්නේ විභජ්‍ය කියන්නේ බෙදලා දක්වනවට. ඉතින් තථාගතයන් වහන්සේගේ දේශනා හොයලා බැලුවහම සියල්ල බෙදා දැක්වීමනේ තියෙන්නේ. එහෙම නැත්නම් ඉතිහාසය තුළ ථෙරවාදය කියන එකටත් විභජ්‍යවාදය කියලා පාවිච්චි කරනවා.
අර ගාථාවෙන් පෙන්වන්නේ කුමක්ද? එවං වාදීනේ. යේ ධම්මා යම් දහමක් ඔක ඔබට අර ඊළඟ කොටසට අදාළ බැවිනොයි මම ගත්තේ. ඒ යම් දහමක් මොකක්ද කියලා ඔතන කියන්නේ නැහැ. හේතුප්පබවා හේතුන්ගෙන් ප්‍රභවයෙන් හටගනීද. එතකොට දහම ඵලයයි හේතුවයි. අන්නේ යම් දහම නැත්තම් ඵලය හටගන්න හේතුව තථාගතයන් වහන්සේ වදාලා. තේසං හේතුන්. ඒ උතරක් නෙමෙයි තේසං චේව නිරෝධෝ. ඒ හේතු නිරෝධයත් අදාලා. හේතු නිරෝධය වදානම් මොකද වෙන්නේ? හේතු නිරෝධයෙන් ඵල නිරෝධය වෙනවා. එතකොට බුදුන් වහන්සේ හේතුඵලවාදියෙක්, හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරන්නෙක්. බුදුන් වහන්සේ සකීය දේශනා තුළ බෙදුවා. කොහොමද බෙදුවේ? සත්වයා ගමන් කරන ආකාරය කාම රූප අරූප කියලා භවත්‍රයකට බෙදුවා. පව්පින් ධානානුව. ඒත් බෙදීමක්. සත්වයා අසුත පෘථග්ජන, සුතවත් අරිය ශ්‍රාවක කියලා බෙදුවා. සත්වයා ගිහි පැවිදි කියලත් බෙදුවා. සත්වයා අනුසෝතගාමී පටිසෝතගාමී කියලත්, තව ටිතස්ස සහ ත්‍රින්නෝ හෝති පාරගතෝ තලිසිට්ඨෝ බ්‍රාහ්මනෝ කියලත් බෙදුවා. මේ බෙදා දැක්වීම ආත්මයක් පුද්ගලයෙක් ඇත කියන දෘෂ්ටියට පහර වදින හොඳම ක්‍රමය. එතකොට ඔබ තථාගතයන් වහන්සේ බෙදූ ආකාරය පිළිබඳ ක්‍රම ඔක්කොම හොයන්න යන්නේ නැතුව ඔබ බෙදලා බලන්න. එතකොට විභජ්‍යවාදය සහ චතුස්සත්‍ය දෙකක් නව එකකුත් බවට පත් කරගන්න පුළුවනි. දැන් අපි මේ ධර්ම දේශනාවල කරන්නේ බෙදන එක නෙවෙයිද? ඔබ පුද්ගලයෙක් වශයෙන් අපි විස්තර කරන්නේ නැහැ ආර්ය සත්‍යෙදී. ඔබ ඇහැ කන නාසය දිවකය කියලා හයකට බෙදනවා. බෙදලා ඒක තුල ගන්නා වූ අරමුණත් රූප වේදනා සංඥා සංකාර පහකට බෙදනවා. බෙදලා ඒකත් රූප පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියලා දෙකට බෙදනවා. ඊළඟට රූපේද වේදනාවේද සංඥාවේද සංකාරේද විඥානේද මම ඉන්නේ කියලා බලන්න කියනවා. මොකද අසුත පොතක්දනයා රූපං අත්තනෝ සමනුපatti අත්තනිවා රූපං වේදනා සමනු අත්තනෝ සමනුපස්සති. මේ ස්කන්ධ පංචකයට එන කාරණා රූපේ මම රූපේ රූපේ තුල මායතන මාතුල රූපේ ඇත වේදනාව මම මේ ආකාරයේ විසවාකාරයේ මිත්‍යා දෘෂ්ටියකට බැඳලා ඉන්නවා. ඉතින් ඒ නිසා බෙදලා පෙන්නනවා බලන්න කියනවා. ඒ නිසා එකක් වශයෙන් නොගෙන විවිධාකාරයෙන් බෙදා දක්වමින් දැන් දුක හේතුව නැති තුන තැන මාර්ගය වශයෙන් ගුණ ඒකත් බෙදලා තියෙන්නේ. යන්න ඒ විදිහට ඔබට දැන් මේ විභජ්‍යවාද කියන වචනේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති. එකක් වශයෙන් ගන්න නැතුව බෙදීම තුලින් කොටස් වශයෙන් අන්න තථාගතයන් වහන්සේ එහෙනම් කොබඳු වාදියෙක්ද? හේතුඵලවාදියෙක් නෙවෙයි. හේතුඵල ලෝකේ ක්‍රියාත්මක වෙන එක.
තථාගතයන් වහන්සේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධවාදියෙක්. හේතුඵල පැවැත්ම විග්‍රහ කරමින් බුදුන් වහන්සේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. එහෙනම් අපි වචන දෙකක් වශයෙන් ගන්න නැතුව එකකින්ම ගනිමු ඕක. ඔබට කියප ඔබ කියන ඕනෑම වචනයකින් ගත්ත හැකි. මම මේ විභජ්‍යවාද කියන වචනේ තේරුම පැහැදිලි කරේ. බෙදා දැක්වීමේ ක්‍රමය. බෙදා දැක්වීම පිළිගන්න. දැන් ඔබ ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදුවට ඒක සම්මත බෙදීමක්. ගිහිපාද වශයෙන් බෙදුවටත් ඒක ඇඳුම බෙදීමක්. නමුත් රූප වේදනා සංඥා සංකාර වශයෙන් බෙදුවහම ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඒක ඊට පස්සේ පෙන්නනවා තවත් බෙදීමක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ පංචස්කන්ධා දුක්ඛ නෙවෙයි. දැන් අපි හොයා ගන්න බලමු. අර අස්සජී මහරහතන් වහන්සේගේ ප්‍රකාශය අපි තව ටිකක් බෙදලා බලමු. යම් දහමක් කියලා කතා කරන එක මොකද්ද කියන්නේ කවුරුත් දන්නේ නැහනේ. මම කිව්වොත් යම් දහමක් කියන්නේ දුකට කියලා. එහෙනම් යම් දහමක් හේතුප්‍රභවා දුක මොනවා හේතුප්‍රභවකන හට ගන්නවද? තේසං හේතු තථාගතයන් වහන්සේ දුකට හේතුව වදාලා. එපමණක් නෙවෙයි. තේසං චයෝ ඒවායේ යම් හේතුවක් වෙද්ද ඒක නිරෝධයත් වදාලා. දැන් දුකට හේතු නිරෝධය නම් දුක නම් ඵලයේ හේතු නිරෝධ නම් දුක නැමැති ඵලය හට ගන්නවද? හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. ඔතෙන්ට ඕක ගලපන්න නැතුව බාහිර ලෝකේ හේතුඵල වශයෙන් මොනතරම් කතා කරත් වැඩක් වෙන්නේ නැහැ. ඔක්කොම හේතුඵල තමයි. නමුත් බුදුවරු දේශනා කරවදාලා ඒක නෙවෙයි මේ සිද්ධිය තුළින්. අන්න යම් දහම. ඉතින් පාසල් ගොහින් හරි වෙනත් තැනක වාඩි වෙලා ඉඳලා හරි ඉගෙන ගත්ත පොතක් කියවලා ගත්ත වචන 4 දැනගත්තයි කියලා හැම මේ මම චතුරාර්ය සත්‍ය දන්නවා කියලා හැම කල්පනා කරන්න එපා. මමත් මං හිතන්නේ 7 8 9 පන්ති වල ඉඳලා චතුරාර්ය සත්‍ය දන්නවා. පොතෙන් උගන්වපු. ආකාර තුනකින්ම දන්නවා. නමුත් වචන 4ක් විතරයි ලියන්න කියන්න පාඩම් කරන්න විතරයි. මම දන්නවා ඒවා කියලා දීපු අයවත් ඒ කාලේ දන්නේ නැහැ ඕක කියන්න. දන්නවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි කියලා මයන්නත් දාන්නේ නැහැ ඕකට. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එකේ මයන්නක් වෙන තැනක් කියන්නකො මට. ඒකෙන් පෙන්නන්නේ පංච උපාදානස්කන්ධය කියන එකත් වරද්දාගෙන කියන එක. කාටද චතුස්සත්‍ය අවබෝධ වෙන්නේ? සුතවත් අරිය ශ්‍රාවකයාට. අසුත පුතග්ජනයෝ කොහොමද පෙන්වන්නේ? දුෂ්පඤ්ඤෝ දුක්පඤ්ඤෝ හෝති. දුෂ්ප්‍රඥා දුෂ්ප්‍රඥාය කියනු ලැබේ. දුෂ්ප්‍රඥා කවුද? අනුවන තැනැත්තායි. කුමක් නොදනීද? මේ දුකයි නොදනී, මේ හේතුවයි නොදනී, නැති වූ තැනයි මාර්ගය නොදනී. එහෙනම් චතුස්සස්ය නොදන්නා දුෂ්ප්‍රඥායි. අනාගත බුදුහාඳුරන්ගේ සාසනයේ චතුස්සත්‍ය අවබෝධ කරන්න යන ඔක්කොම වැරදි දුටුපලකින් ඈතර වෙන්න යන සාගරයට වැටෙන චුල්ලෝගෝපාල සූත්‍රය සඳහන් පරි දුෂ්ප්‍රඥයෝ. ප්‍රඥාවන්තයා අන්න. ඒ නිසා අපට මේ බුදු සමය පිළිබඳව උගන්වන්න ගිහින් විවිධ විෂයන් මාර්ගයෙන්
අදාළ වචන කල්ැතුළු කටපාඩම් කිරීම තුළ අපි දන්නවා කියලා හිතන් ඉන්නවා. බැලුවම ඔය ශාලාවක් තුළ කියන්න කිව්වහම චතුස්සත්‍ය පටිච්චසමුප්පාදය සත්බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග ඔය තේරම මුල ඉඳලා අගට කියන්න දන්න අය ඉන්නවා. නමුත් දුෂ්ප්‍රඥෝ. ඒ නිසා අපි බුදුන් වහන්සේ වදාළ පරිදි දුක මොකක්දයි තේරුම් ගන්න වෙනවා. ඒක තිබෙන්නේ කොහෙද? බුදුන් වහන්සේ වදාළ දුක. ඒක බාහිර ලෝකේ නෑ. බාහිර ලෝකෙ සිදු වෙන්නේ අටලෝ දහමක් විතරයි. ලාභාලාභ සතුටුන් දවසන්දා. ඒක හැමදාම සිදු වෙනවා. ඒක දුක් ගෙනත් දෙන්නේ නැති බව බුදුවරු බුදු වෙලා ඔප්පු කරලා තියෙනවා. උන්වහන්සේලාට කිසිම දුකක් නැහැ අටලෝ දහම හින්දා. ඒ දුෂ්ප්‍රඥෝ නොවන නිසා දුෂ්ප්‍රඥ හින්දා අටලෝ දහම දුක් ගෙනත් දෙනවා. ඒ අටලෝ දහමේ දුක් තියෙන නිසාද නැත්නම් දුෂ්ප්‍රඥ බව නිසාද? එහෙනම් එසේනම් අපි තේරුම් ගන්න ඕන කුමක්ද පංච උපාදානස්කන්ධය? ඒක තුළ තිබෙන දුක මොකක්ද? ඔබ පත් වෙන දුක් මොනවද? මොකක්ද ඔබට දුක දැනෙන්නේ මොනවා නිසාද? මම මෙහෙම කියන්න. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිබ්බානං. නිවීම කියන්නේ ලෝභයේ ෂය වූ තැනට, දෝෂයේ ෂය වූ තැනට, මෝහය නැති වූ තැනට. එතකොට ඒ දුක නැති වූ තැන. එහෙනම් ලෝභයේ, දේශයේ, මෝහයේ දුකයි නේද? ඒක ෂය වූ තැන නිවීම නම් ඒක ඇති තැන දුකයි. ඒක කොහෙද තියෙන්නේ? ඒක තිබෙන්නේ එක් විටක කාම විතර්කේ, තවත් විටක ව්‍යාපාද විතර්කේ, තවත් විටක විහිංසා විතර්කේ. ඒවා කොහෙද තියෙන්නේ? ඒවා මනුස්සයින්ගේ හිතට හටගන්නේ. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. ඇසේ කනේ නාසයේ දිවේ කයේ පහසකින් යද්දිය දින දත් විසිරි ඉරියව් හතරෙන් එකකදී ඔන්න දුක හට ගන්නවා. දැන් මේක දුකක්ද? නමුත් ඔය දුක දන්නේ නැති අය සසරේ ඇවිදින්නට, සැප ප්‍රාර්ථනා කරන්න, දිව්‍ය ලෝක යන්න කීයක් ප්‍රාර්ථනා තියෙනවද? ඒ දුෂ්ප්‍රඥයෝ නිසා. ඇයි එහෙම මම කියන්නේ? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ, පංච උපාදානස්කන්ධය තුළ තමයි දුක් තියෙන්නේ. දැන් අපායේ පංච උපාදානස්කන්ධයෙන් මිදිලාද? නැත. පෘථග්ජන මිනිස් ලෝකේ පංච උපාදානස්කන්ධ මිදිලාද? නැත. පුදුන් දෙවියෝ පංච උපාදානස්කන්ධ මිදිලාද? නැත. බ්‍රහ්මයෝ පංච උපාදානස්කන්ධ මිදලා රූපය නැත. එනයිද ඒවා ප්‍රාර්ථනා කරලා මොනවද හේව්වේ? අර දුක නෙමෙයි දොහෙලා තියෙන්නේ. නමුත් ඒවයි දුකින් ඈත්වීමක්, යටපත්වීමක් තියෙනවා. ඒකට රැවටෙනවා නිවීම කියලා. නමුත් මිදිලා නැහැ. එහෙනම් පළමුව ඉගෙන ගන්න ඕන ඇසේ නම් ඔබ පංච උපාදානස්කන්ධය මොකද්ද? ඒකේ තියෙන දුක මොකද්ද කියලා. අර මයි වචනේ අයින් කරලා ඔබට පංච උපාදානස්කන්ධ එකද තියෙන්නේ? දිනකට කීයක් පහළ වෙනවද? පංච උපාදානස්කන්ධේ රූප කියන්නේ මොනවද? නාම කියන්නේ මොනවද? ඔය විභජ්‍යවාද. බෙදලා බලන්න. පොතුත් බෙදලා තියෙනවා, සමහර අයත් බෙදලා පෙන්නනවා. ඉතින් ඔබත් බලන්න ගලපලා හරිද කියලා. ඒ බෙදපුවම ලියා ගන්න ලේසියි.
දැන් අර පසුගිය දේශනාවත් දෙකක් තුළ මම මතක් කළා රටේ තුළ තියෙන අදහසක්. පංචස්කන්ධේ මහලු වෙනවා, පංචස්කන්ධය ආදාහනය කරනවා, සොහනට ගෙනියනවා. හරිද බලන්න එතකොට ඉතින්. එතකොට එනම් මහලු වෙන්න පංචස්කන්ධයක්, සොහනට ගෙනියන පංචස්කන්ධයක් අපට තමයි තියෙන්නේ. නමුත් සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට දෙවියොත් සක්කාය, බ්‍රහ්මයොත් සක්කාය, අපායොත් සක්කාය. නමුත් මෙවඳු ගණ කයක් දෙවියන්ටත් නැහැ, ප්‍රේතයින්ටත් නැහැ, පුත් දෙවි බ්‍රහ්මයින්ටත් නැහැ. දැන් මොකද්ද සක්කාය? අර මහලු වෙන එක පංචස්කන්ධයද එහෙනම්? නැහැ. බබලෝ ප්‍රාර්ථනා කරන්න එපා, ඒකෙත් සක්කාය තියෙනවා. බුදුන් වහන්සේ වදාරනවා. එහෙනම් පංච උපාදානස්කන්ධේ රූපයන්ට කයක් ඇතුළත් වෙන්න බෑ. කයක් ඇතුළත් වුණොත් ඒ ඕපාතික ප්‍රතිසන්දිය විස්තර කරන්න බැරුව යනවා. චාතුම් මහා භූතික කායක් අපට තිබුණාට සත්වයින් ඔක්කොටම චාතුම් මහා භූතික කායක් නැති නිසා තමයි උපපාතික ප්‍රතිසන්දියක් විස්තර කරන්නේ. නමුත් ඒකත් සක්කාය පංච උපාදානස්කන්ධය. එතකොට මේ පංච උපාදානස්කන්ධේ රූප කියන්නේ මොනවද කියලා අපාය ආශ්‍රයෙන්, දිව්‍ය ලෝකයේ ආශ්‍රයෙන්, බ්‍රහ්ම ලෝකයේ ආශ්‍රයෙන්, ඔබේ ජීවිතය ආශ්‍රයෙන් හොයාගත්ත හැකි. ඒ දෙවියොත් කියනවානේ අපි මේ සක්කායෙන් මිදලා ඉන්නවා කියලා හිතන් හිටියේ උනාට අපිත් සක්කාය තුල ඉන්නේ කියලා. නමුත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියනවා දෙවියෝ ජාති තිබුණාට මරණ තිබුණාට දෙවියන්ට ජරා ව්‍යාධි නැහැ. හේතුව ඝනකයක් නැති හින්දායි කියලා. එහෙනම් දෙවියන්ගේ පංච උපාදානස්කන්ධේට රූප තියෙන්න බෑනේ. අරූපාවචර කියන එක නම් කොහොමත් සමාධියක් විතරනේ. ඇසක් කනක් නාසයක්වත් නැහැනේ. ඒත් පංච උපාදානස්කන්ධේනේ. එතකොට දෙවියන් තුල, බ්‍රහ්මයින් තුල, ඕපපාතික භූත ප්‍රේත සත්ත්වෙන් තුල අපි තුල පවතින්න පුළුවන් පංච උපාදානස්කන්ධය හැම තැනකම පොදු වෙන්න ඕන. අපට විතරක් ගලපලා දේශනා කළා හරියන්නේ නැහැ. සත්වයා සංසාරේ ඇවිදින්නේ පංච උපාදානස්කන්ධයෙන්. එනිසා අපාය හෝ දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ පංච උපාදානස්කන්ධයෙන් මිදිලා නැහැ. එහෙනම් කොහොමද අපි ඒක හොයාගන්නේ? දැන් රූප කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ කය වෙන්න පුළුවන්ද? පඨවි ආපෝ තේජෝ වෙන්න පුළුවන්ද? ඉතින් ඒකට ගැලවෙන්න ඉතින් ඔය සම්මුති ආරම්මන කියලා ඒවා වචනයක් කරනවා සම්මත කර ගැනීමක් අරමුණක් විතරයි කියන එකද? ඒක තමයි අරමුණක් විතරයි නේ. එතකොට ඒක අපිට ද්‍රව්‍ය වශයෙන් ගන්න බෑනේ. අරමුණේ නේ තියෙන්නේ. දැන් අපි තුලින් ගන්නවා අපි තුලින් ගන්නවා අපිට අපි බෙදීම තුල බලනවා අපි පුද්ගලයෙක් වශයෙන් මවකසින් බිහිවි ජීවත් අවසාන දක්වා හිටියට අපි ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට අරමුණෙන් අරමුණට මාරු වෙනවා. ඒ අරමුණක් පාසාම පංචස්කන්ධයක් නැත්තම් පංච උපාදානස්කන්ධයක්. එතකොට අරමුණ තියෙන්නේ රූපේ, ඇහේ නම්, කනේ නම් ශබ්ද රූපේ, නාසයේ නම් ගන්ධ රූපේ. ඒ වගේ රූප හයක් අපිට. ඒක මුල් කොට හට ගන්නා වූ තම තමන්ට අදාළ හදාගත්තා වූ වේදනාත් හයක්. චක්කු සම්පස්ස වේදනා, රූප සම්පස්ස වේදනා, ගාහන සම්පස්ස. වේදනාව විතරක් නෙමෙයි වේදනාව හඳුනා ගන්න සංඥාත් හයක්. සංඥා හයක් විතරක් නෙමෙයි සංකාරත් හයක්. සංකාර විතරක් නෙමෙයි විඥානත් හයක්. චක්කසෝත ගාන ජීවහා කාය. දැන් පංචස්කන්ධ කියන එක හය පොලේ පහළ වෙන එකක් නේ. කය වෙන්නේ කොහොමද? විභජ්‍යවාදය බෙදලා බලන්න අපි බෙදනවා. හරිද කියලා. දැන් මේකේ පංච උපාදානස්කන්ධ වෙන්නේ කොහොමද? අපි අනිත්තර පස්සේ යමු. ධම්මදින්නාව පැහැදිලි කරන්නේ උපාදානයට හේතු වෙන ස්කන්ධ පංචකයට සක්කාය කියනවා. ඒකට එන දේ මම කොට ගත්ත එකට සක්කාය දිට්ඨි කියනවා. මොහොතකට පෙර නැත්තම් මේ ළඟදී දේශනා කළ සූත්‍රයක් තුළ අසුතවන්ත සූත්‍රය තුළ මම පෙන්වුවා පොතෙන්ම තියෙන තැන
අසුත පෘථග්ජනයා සිතට එන දේ මම කොට ගත්තම බොහොම කල් කළා ඒකෙන් මිදෙන්න බෑ. සිතට එන දේ මම කොට ගැනීම. අනේ පෘථග්ජනයාගේ මම වෙනයි බුදුන් වහන්සේ වදාරන දිට්ඨි කියන එක වෙනයි. ඔවුන්ට මයන්න මම කයන්න යන්න මම බුදුන් වහන්සේට ඒ මොහොතේ අරමුණෙහි ඇලීම මුලාව ගැටීම මුලාවෙන් හැදෙන එක මම. ඒක දිට්ඨි කියන්නේ. දැන් අරමුණු සක්කාය දිට්ඨිය බැඳීම කියලානේ කියන්නේ. අන්න ලෝකේ ජීවත් වෙන්නට මේ ලෝකෙට ආපුවම මේ පද්දර නිසා ස්කන්ධ පහේ හයක් පහළ වෙන්න වෙනවා. ලෝකේ හඳුනා ගන්න ඕනනේ. ඒකේ වරදක් හෝ තහනමක් නැහැ. ඒක තම තමන්ට රුචි අරුචි පරිදි ඇලෙන්න ගැටෙන්න ගියාපුවම පංචස්කන්ධයට මේ මම කොට ගැනීම තුළ මඤ්ඤමානය සකස් වෙනවා. දැන් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මමත්වෙන් ගත්තොත් මාරයට බැඳෙනවා හෙවත් හේතු ඉතුරු වෙනවා. හේතු ඉතුරු වෙනවට කියනවා අනුසේති කියලා. යංකෝ බික්කවේ අනුසේති. ඔබ අනුසේති බුවොත් ඒකෙන් පංච උපාදානස්කන්ධය හට ගන්නවා. සංකත ධර්ම. දැන් අපි මෙන්න මේ විදිහට මේ පස්දොරින් කරන කාරණා ටිකක් තියෙනවා. ඊට පස්සේ පව උපාදානය කරගන්නවා. පින හොඳයි ඒත් උපාදානය කරගන්නවා පෘථග්ජනයා. ධානය සංසුන් නමුත් උපාදානය වෙනවා. ඒක පෘථග්ජනයට අදාළ දෝෂයක්. දැන් ජීවිතයේ අවසානයේ පව ඉස්සරහට આવොත් එහෙම පවෙන් පරලෝක ගියාපම පංච උපාදානස්කන්ධය අපායේ. දැන් ඒකේ රූප මොකද්ද? පඨවි ආපෝ තේජෝ නැත්නම් ඝනකයක් නැත්නම් දැන් මොකද්ද රූප? පාපේ. පාපේ උපාදානය කොටගෙනයි එහි ඉන්නේ. අපිට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අනරුණ මොකක් හරි. ඒක ඒ මොහොතේ. ඒකට අදාළ අපුණ්‍යාභි හෝ පුණ්‍යාභි සංකාරය. දෙවියන් දෙවියනුත් පංච උපාදානස්කන්ධයෙන් පරලෝකෙ හින්තේ ඒකේ මොකද්ද රූපය? පින. පින මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර පහක් ඒකේ තියෙන්නේ. සිතූ පැතූ පමණින් පහළ වෙනවා. දුක් ඇත්තෙම නැහැ. හිතන එක විතරයි. තව ටිකක් දිනු කරගන්නවා පංච උපාදානස්කන්ධය. රූප ශබ්ද ගන්ධ රස අරමුණු වෙන්න නොදී සංසුන් සමාධියකට. දැන් ඒකෙන් පරලෝ යනවා. දැනුත් පංච උපාදානස්කන්ධය. ඒකේ මොකද්ද? රූපය, ධානය, සංසුන් සමාධිය. ඒ තැන හටගත්තා වූ අරමුණ මමත්වෙන් ගැනීම තුළ තමයි රූප වේදනා සංඥා සංකාර පහ තිබෙන්නේ. නම් පාපේදී පාපේ මම අපාගත සත්වයාට, පිනේදී පින මම දෙවියන්ට, ධානයේ ධානයේ මම අපට ඉතින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේ මොහොතේ එන එක මම. කුමක්ද පංච උපාදානස්කන්ධයේ තියෙන දුක? ඒක පංච උපාදානස්කන්ධය තුල බලන්න, ජීවිතය තුන බලන්න එපා. කොහොමද බලන්නේ? යම් කාරණා නිසා බාහිරට හම්බ වෙන හෝ මනෝද්වාරික කාරණා නිසා ඔබේ හිතේ ඇවිලෙනවා. ප්‍රධාන වශයෙන් ගන්නකෝ රාගෝච දෝහසෝච මෝහෝච ව්‍යාධි ජරාච මරණම්පිච. මොනවද මේවට කියන්නේ? දස අග්ගි. ඒකා දස අග්ගි. 11ක් ගිනි. සැපද? ඔබට මේ ඇසෙන් කනෙන් නාසයෙන් දේශ හැඟීමක් ඇවිදින් දේශගින්නේ ඇවිලනකොට ඔබට දැවෙනවද නැත්නම් සංසුන් බවක්ද තිබෙන්නේ? මරාන මැරෙන්න හිතෙනවා ඇරුණාම ආදරය කරන්න හිතෙනවද? හෘදයාබාධය හැදී එවලම මිය යනවා ඇරුණාම වැඩි වුණොත් එහෙම හොසපයක්ද වෙන්නේ? ඒ දේශේ පදනම් කොටගෙන යම් කෙනෙකුට පහර දුන්නොත් හරි ඝාතනය කළොත් හරි දෙවොත් හරි සැපද හම්බ වෙන්නේ යාටයි ඔබටයි දෙන්නටම. දැන් එහෙනම් ඒ පංච උපාදානස්කන්ධයේ තිබෙන්නා වූ රාගයයි, ද්වේෂයයි, මෝහයයි, ජරාවයි, ව්‍යාධයයි ඒකම කොට ගැනීමයි දුක. පංච උපාදානස් පංචස්කන්ධයේදී මම කොට පංච උපාදානස්කන්ධා දුට්ට. එතකොට ඒ පංච උපාදානස්කන්ධයේ තියෙන එකක් නේ. එකක තියෙන්න පුළුවන් රාග ගින්න. අනිකේ ද්වේෂ ගින්න. අනිත් එකේ මෝහ ගින්න. දැන් හරිද?
රාග කියන්නේ ලෝභ නම්, දේශ කියන්නේ තරහ නම්, මෝහ කියන්නේ මුලාව නම්, ලෝභක්කය, දේශක්කය, මෝහක්කය, නිබ්බානං ඒවා නැතුවම තියෙන්නේ නිවීම. තියෙනකොට තිබෙන්නේ දුක නේද? අන්න එහෙම ගිරව් වගේ පාඩම් කර කර ඉන්නේ නැතුව මේ පංච උපාදානස්කන්ධය ඔබට ඕනෑම මොහොතක පහළ වෙන්න පුළුවන්. මන්දයත් ඔබව පහළ වීමට හේතු චිත්තාභ්‍යන්තරයේ තියලා තිබෙනවා. බාහිර කාරණා ගැටෙද්දී හෝ මනෝද්වාරික කාරණයකදී ඔබට මේ පංච උපාදානස්කන්ධය කාම විතර්කයේ වශයෙන්, ව්‍යාපාද විතර්කයේ වශයෙන්, විහිංසා විතර්ක වශයෙන් උපදිනවා. උප්පන්නං ගන්නවා. ඒකේ තියෙන දේ තේරුම් ගන්න බලන්න. දැවෙනවද, තැවෙනවද, පවන් ගහනවා වගේ සාන්තයිද, සැනසෙලිද කියලා. අපි ඕනනම් තව ගනිමු අන්තරාමල සූත්‍රයෙන්. ලෝභෝ අත්තං න ජානාති, ලෝභෝ ධම්මන්න පස්සති, දෝසෝ අත්තං න ජානාති, දෝසෝ ධම්මන්න පස්සති, මෝහෝ අත්තං න ජානාති, මෝහෝ ධම්මන්න පස්සති. අන්දන්තමං තදා හෝති යං ලෝභං දෝසං මෝහං සහතේ නරං. ඒකෙන් මොසපත්තු වෙලාවට පුද්ගලයා අන්ධෙක්. ඒකද ඒක සැපද? ඒකද දුක? මොහන්දකාරං දන්සෙත්ත. මොහන්ද අන්ධකාරය. එහෙනම් පංච උපාදානස්කන්ධය ලෝකේ තියෙන එකක්ද? ඔයකේ උදව්වෙන් ඔබට ඕන පරිදි හදාගත් එකක්ද? ඉදිරියෙන් තියෙන පුද්ගලයෙක් සම්බන්ධයෙන් මම ඊයේත් කතා කළා. ඒ පුද්ගලයා දුක් ගෙනත් දෙනවා කියලා ඔබ කතා කළාට පුද්ගලයා අනුව ඔබ හදාගත්ත එක ඔබට දුක් ගෙනත් දෙන්නේ. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ඔබේ අතීතය ගැටීම් සහිත එකක් නම් මතු වෙනකොට දුක. ඇලීම් සහිත එකක් නම් ඒක දුක නෑ. නමුත් ඒක නැති වෙන එක දුක් පස්සේ. ඒකේ උපාදානය තියෙනවානේ. එතකොට එහෙමනම් තේරුම් ගන්න ප්‍රසාදයන්ට ගෝචර රූප හමුවීම නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. ඒක පුංචි ප්‍රත්‍යක් විතරයි. තව එකක් තියෙනවා මෙතන තින්නම් සංගති කියලා. තුනක්නේ. තුන්වැන්නයි දුක් ගෙනත් දෙන්නේ. තුන්වැන්න කවුද? ඔබ හදාගත්ත අතීතයේ ඔබේ අනුසය. ඒ අනුසය මතුවෙන්න ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කාම විතර්ක, ව්‍යාපාද, විහිර්තා විතර්ක වශයෙන් උපදින්නට බාහිරේ ප්‍රසාදයත් ගෝචර රූපයත් උදව් වෙනවා. ඇහි ප්‍රසාදේ ඒකට වැටෙන සෙවණැල්ල. ඒ සෙවණැල්ල වැටෙන්න බාහිර එක උදව් වෙනවා. මේකෙදී ඔබට අදාළ හදාගත්ත පෘථග්ජන පුද්ගලයාට අදාළ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය උපදිනවා. අන්න දැවෙනවා ඉපදිලා. ලෝකෙ තිබිලා දාවේ ඔබ හදාගෙන දාවේ. දැන් මේ උපාදානයේ දැවෙන්න හේතුව කුමක්ද? ඔන්න සංකිට වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් ඒකට හේතුව අන්න දැන් මෙන්න ඒ ධම්මා යම් දහමක් මේක නිකන් එන්නේ නැහැ. තේසං හේතුන් තථාගතෝ ආහ. දුකට හේතුව තණ්හාව. තණ්හාපත්‍ය උපාදාන, උපාදපත්‍ය භව. එතකොට තණ්හා අනුසයක් ඉතුරු වෙනවා. අනුසය. තණ්හා කළ නිසා උපාදාන භවී අනුසයක් ඉතුරු වෙන්නේ. තණ්හා කළේ වේදනාවට. වේදනාව හටගත්තේ පස්සෙන්. පස්සේ අතීතය හදාගත්ත මෝඩකමක්. එම් අතීතය හදාගත්ත මෝඩකම එතෙන්ට ගන්නවා. පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, ආයෙත් භව ගමන. රවුමේ කරකිනවා. ඉවරයක් නැහැ. අතීතයෙන් ගන්නවා, වර්තමානයේ විඳිනවා, අනාගතයට තියෙනවා. කතා සිදුවෙන සිද්ධිය සම්බන්ධයෙන් ගත් කල එහෙම එකක් සිදු වෙනවා. දැන් එහෙනම් දුකට හේතු තැබීමෙන් දුක හටගනී. තේසං හේතුන් තථාගතෝ ආහ.
දැන් තේ සංචයෝ නිරෝධෝ. ඒවා හේතු නිරෝධ කරන්න පුළුවන් නම් දුක ගැන කතා කරන්න දෙයක් නැහැ. දැන් අපි මේ කතා කරන්නේ පොත තුල හෝ ජීවිතය තුල හෝ නෙවෙයි. මේ කතා කරන්නේ පංචස්කන්ධය තුල. ඉතින් එහාට යන්නේ නැහැ අපි. පංචස්කන්ධය හටගෙන නැතුනොත් සසරක් නැහැ. නමුත් පංචස්කන්ධය උපාදානය කරගත්තොත් සසරට හේතු තියලා දුක් හට ගන්නවා. මෙලොව වශයෙන් හටගන්න එකට ඉහාත්ම වශයෙන් කියලා කියනවා, ප්‍රවෘත්ති විපාක කියනවා. කායයට ඇරුණත් ඒකට හැකියාව තියෙනවා අදාළ පුනර්භවය ලබා දෙන්නට. මොකද තථාගතයන් වහන්සේ වදාළ වච්චගොත්ත පිරියජයට මං උත්පත්ති පනවන්නේ උපාදාන සහිත බැවින් කියලා. කයක් නිසා නෙවෙයි. උපාදානස්සකෝ අහං වච්ච උත්පත්ති පඤ්ඤාපේමි. එහෙනම් අපිට තේරෙන්න ඕනේ පව නරකයි වගේම උපාදානය නැමැති වැරද්ද. පින හොඳයි නමුත් උපාදාන නැමැති වැරද්ද පුතග්ජනව. ධාන සංසුර් තමා නමුත් උපාදාන නැති වැරද්ද. දැන් අපාය යන්නේ පවේ උපාදානයේ සනවේද? කාමසුගති උපදින්නේ පිනේ උපාදානයේ සනවේද? බඹලෝ යන්නේ ධානයේ උපාදානයේ සනවේද? උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පව. උත්පත්ති කියන්නේ මව කුසින් බෙහෙනවා කියන එක තරක් නෙවෙයි ඕන තැනක ඉපදුවා තියෙන්නේ. උපාදානය තුක්ගෙනද්දී. බුදු සමය උපාදානය මුල්කොට ගත් දහමක් නෙවෙයි. උපාදානය වෙන්ට නොදී උපාදානයෙන් මිදීම මුල්කොට ගත් දහමක්. පටිසෝතගාමිත්වය කියන්නේ. දැන් ඔබ දීපු මාතෘකාව බැලුවහම දෙකක් නෙමෙයි එකක්. ඒ නිසා අපි චතුස්සත්‍යම විභජ්‍යවාදීට ලක් කරනවා, බෙදා දක්වනවා. දැන් මේක අපි පෘථග්ජනයා තුළ දකින්න වෙනවා. ඔහු මේ උපාදානයට අහු වෙලා ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් දැවිලා දැවෙන ගමන්ම හේතු තියෙනවා. ඒ දැවෙන නිසා තමයි තියෙන්නේ. ඒකට අහු වෙන නිසා එකතු වෙන නිසා තමයි දැවිලා තියෙන්නේ. දැවෙන නිසා තමයි හේතු එකතු වීමට මඤ්ඤමානය කියනවා. හේතු ඉදිරියට බද්ධෝ මාරස්ස කියනවා. එහෙනම් අපිට අරමුණක ඇලීම තුලින් ගැටීම තුලින් මුලාව තුලින් අවසන් කරන්න බෑ. හේතු ඉතුරු වෙනවා. හේතු ඉතුරු වෙනවට අංකෝ භික්කවේ අනුසේත කියනවා. ඒ නිසා ප්‍රසාදයන්ට ගැටලා හෝ මනෝද්වාරයෙන් ආපහු මේක හට ගන්නකොට තේන සංකත ධර්මයන් කියන්නේ පංච උපාදානස්කන්ධයට හට ගන්නවා. දැන් පංච උපාදානස්කන්ධයේ තියෙන පුද්ගලයාට ඇහෙන් කනෙන් නාසයෙන් දකින්න හැම තැනකදීම පරිලාහ නිරයක් වගේ. ඒක උපදිලා ආයකේ මිදවනවා. ලෝකෙ තියෙනවා නෙමෙයි, ලෝකෙ තියෙන කාරණයක් නිසා තමන් උපදවාගත්ත රාග දේශ මොහ ගින්නෙන් දැවෙනවා. ඔන්න බුදුන් වහන්සේගේ දුක. හේතුව තණ්හාව කියන්නේ මම. තණ්හාවටමයි මම කියන්නේ කියලා කියනවා. එහෙම නැත්නම් තව ටිකක් එහාට ගත්තාම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා කියන්නේ ඒකට ඇලෙනවට මමත්වෙන් ගන්නවට. තණ්හා වුණොත් උපාදාන බව ඒකට අවිද්‍යා සංකාර කියලා කියනවා. ඒක තමයි පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමි නැත්නම් සත්‍යය සසර පවපින ධානයේ ඔස්සේ බුදුවරු මුණ ගැහෙන්නේ නැති තාක්කල් කරමින් එන වැඩේ. ඔහු දුකත් හේතුවත් රැස් කරන්න දන්නවා. නැතුව තන මාර්ගය යන්න කියලා දෙන්න දන්න කෙනෙක් නැහැ. නැතිව තන. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපය. මොන තණ්හාවද දැන්? ඒ පංච උපාදානස්කන්ධය හට ගන්න අවශ්‍ය තණ්හාව පංච උපාදානස්කන්ධය තුළ තියෙන එක. දැන් අපිට ওই තණ්හාව කාම භව විභව කියලා තුනකට බෙදලා දානවා. තණ්හාව එකයි, කාම භව විභව තුනයි. ඉතින් එක තුනට බෙදලා තුනම නැති කරන්න ඕන කියලා අපි ඉතින් ඉගෙනගෙන ලියලියා ඉන්නවා. ඒ තුන් භවයේ උපදින්න හේතු තණ්හාව, ඒ ත්‍රිවිධ තෘෂ්ණාවම නැති කිරීමෙන් ලබන සැපත. අහුණා ලොකු ගුලකට. මන්දයත් කාම ලෝකේ කාම තණ්හාව විතරයි තියෙන්නේ. දැන් අරව නැති කරන්න භව තණ්හාවක් විභව තණ්හාව උපදවා ගන්න වෙනවා.
ඒකට රූපී ධානය උපදවා ගත්තාම ඇලුනහමනේ රූප තණ්හාව. අරූපී ධානය උපදාගෙන ඇලුනහමනේ විභව තණ්හාව. උපදවාගෙන කඩන්න ඕන කියලා තමයි අපට උගන්වන්නේ. ඒ නිසා මේ ත්‍රිවිධ තෘෂ්ණාවක් දේශනා කළේ එක්කෙනා උදෙසා නෙවෙයි. එදා ලෝකේ හිටියා කාමදුගතියේ කාමසුගතියේ රූපී භවයේ අරූප භවයට අහු වෙච්ච අය. ඒ ඔක්කොම අල්ලලා තමයි මේ තුන් භවයට සම්බන්ධ බැඳීම් කියන අර්ථයෙන් බෙද. ඔබට තියෙන තණ්හාව වැරුණා වෙන මොකුත් හොයන්න යන්න එපා ඔබ. පාප තණ්හාවද පුණ්‍ය තණ්හාවද නැත්නම් කාම තණ්හාවද? ඒ කාම කියන එකේ ඔබට අදාළ යම්කිසි වැඩිකොට ගත්ත එකක් ඇතිනේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වල යම් ආකාරයක ගිජුකමක් තියෙන පැත්තක් තම තමන්ට තියෙන බල වැඩියෙන් හොයන්නේ මොනවද කියලා. නැති වූ තැන තේසංචයෝ නිරෝධෝ. ඒ අර හේතු නැත්නම් දුක නැමැති ඵලය නැහැ. දැන් ලෝභක්කය, දේසක්කය, මෝහක්කය යන් නැති වූ තැන පෙනෙනවා. නිර්වාණං කියන්නේ මේවා නැති තැන. දැන් ලෝභ නැති කරන්න ගෙදර තියෙන ඇඳුම් ටික, සපත්තු ටික, මැදන් ටික, එහෙම නැත්නම් ඉඩ කඩන් ටික ඔක්කොම කාට හරි දෙන්න ඕනේද? ඒ පෘථග්ජනයි හිතන ආකාරය. බාහිර වස්තු දෙන එකටත් ත්‍යාග නැත්තම් පරිත්‍යාග කියලා කියනවා. ඒක සමාජයේ හොඳයි. තියෙන්න ඕන දේවල්. නැත්නම් දෙන්න ඕනනේ. මේ ත්‍යාග කියන්නේ අතහැරීමට. ත්‍යාග දන. අම්මා අතහැරීම, තාත්තා අතහැරීම, ඉඩකඩම් අතහැරීම, රස්සාව අතහැරීම නොවේ. එහෙනම් කොහොමද මොකද්ද? කාරණා දෙකයි තියෙන්නේ. උපාදා පරිත්තස්සනං චෝබික්ඛවේ දේසිස්සාමි අල්ලා ගැනීමෙන් තැවුල. අනුපාදා පරිත්තස්සනං ච අල්ලා නොගැනීමෙන් නොතැවුල. මෙන්න මේක කරන්නේ කොහොමද? එපමණයි. කෙනෙක් දැනගන්න ඕන. ඔබ අල්ලා ගනිමින්ද ඉන්නේ කොහොමද ඒක වෙන්නේ? ආයකෙන් තමයි දුක ගෙනත් දෙන්නේ. එන අල්ලා නොගැනීමට අතහැරීම කියනවා. එහෙනම් අන්න අල්ලා නොගැනීමෙන් තණ්හාව නැති වෙන්න වෙනවා. එහෙනම් ගාතාව ගන්න ආයෙත් යේ ධම්මා හේතුප්පබවා පංච උපාදානස්කන්ධයේ දුක යම් හේතුවක් නිසා හටගනීද තථාගතයන් වහන්සේ හේතුව වදාලා. හේතුව වදාලා නිකන් හිටියේ නෑ. දුකට හේතුව නැති උතන වදාලා. එහෙනම් දුක නෑ කියලා වදාලා. ගාථාවෙම තියෙනවා නේද ඔක්කොම බුදුබණ ටික. නමුත් යේ ධම්මා කියන්නේ දුකට කියලා කවුරුවත් කියන්නේ නෑ. ඉස්කෝලේ ගිහින් පාඩම් කරගත්ත අය. ඒක දකින්න ඕනනේ. දුක දැකලා හේතුව දැකලා කියලානේ පෙන්වන්නේ. එහෙනම් ඔබට පංච උපාදානස්කන්ධ පරිහරණය තිත්ත වෙන්න ඕනේ. ඇයි? පරිලහා නිරයක් හැදෙනවානේ. ඒ හැම කාරණයක් නිසාම ඔබ කුපිත කරන කලබල වෙන ඇවිස්සෙන දැවෙන තැවෙන එකක් වෙනවා. ලෝකෙට දොස් කියා ඔබ මේ චිත්තාභ්‍යන්තරේ හදාගත්ත ලෝභ මූලයෙන්, දේශ මූලයෙන්, මොහ මූලයෙන් උපදින දුක දුකින් දැවෙනවා. තවදුරටත් ඒකට පෝර දමමින් භවගාමීත්වෙම සකස් කරනවා. පෘථග්ජන පුද්ගලයා දුකයි දුකයි කියලා වතනින් පාඩම් කරමින් ඉඳගෙන තව ඉතින් දෙවියන් ඔස්සේ, මනුස්සයින් ඔස්සේ, දිව්‍ය මනසේ දෙගතිය නැත්නම් තව එහාට භවයම ප්‍රාර්ථනා කරනවා. ඒ දුක දැකලාද? ඒ ඔබට සැප තිබෙන නිසානේ. දැන් වචන දෙකයි තිබෙන්නේ. එකක් අල්ලා ගැනීම, එකක් අල්ලා නොගැනීම. නැත්නම් අතහැරීම. මොනවද? කොහෙද? කොතනද? මාර්ගය. දුක දැක්කනම් හේතුව දැක්කනම් නැතුව දැක්කනම් ඊට පස්සේ මාර්ගය ගන්න තියෙන්නේ.
දැන් උඹට මම පෙන්නන්නද මිත්‍යා මාර්ගය? අන්න තවත් විභජ්‍යවාදයක්. බෙදා දීමක්. භවගාමී මාර්ගය තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ පෙන්වනවා දාරනවා. මෙන්න මාර්ගය, මිත්‍යා මාර්ගය, බැඳෙන මාර්ගය. ඒකේ ඵලය මාර්ගඵල නෙවෙයි. කර්ම විපාක. දුක. ඒක කර්ම විපාක. මෙලොව වශයෙන් ප්‍රවෘත්ති විපාක, පරලොව වශයෙන් විපාක. ඒක මිනිසා ගත්තා වූ මිත්‍යා මාර්ගය. තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දානවා එතන සම්මා මාර්ගයක් ගන්න. මිත්‍යා මාර්ගය විපාක වුණාට සම්මා මාර්ගයේ ඵල. මාර්ග සත්‍යනේ. සාමාන්‍යයෙන් මම ඔය නිදහසේ කතා කරන මාතෘකාවක් අරගෙන කොයි එකෙන් ගත්තත් එහෙමයි. මේ ගාතාවෙන් ගත්තත් මේ මොතන සිදුවෙන දිහා බලාන, සිද්ධිය දිහා බලාන තමයි කතා කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනෙත් එහෙම තමයි. සිද්ධිය දිහා බලාන තමයි ධර්ම දේශනා කරලා තිබෙන්නේ. බලන්න මේ මාර්ගය ඔබ ළඟ තියෙනවද කියලා පුතග්ජන කෙනෙක් වශයෙන් ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, පාපය තුල, පින තුල ඕන එකක් තුල වර්තමාන මොහොතේ ඔබට ඇසට, කනට, නාසයට බාහිර කාරණයක් නිසා මේ එකතුව සිද්ධ වෙනවා. තින්නම් සංගති. ඔබ බාහිර කාරණ නිසා ඔබ හිතේ හදාගත්තා වූ අතීතයට එකතු වෙනවා. ඒ තමයි ඔබේ දුක්ඛ මූලය. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය යන ඔබේ අතීතයයි. දැන් එකක් නෙවෙයිනේ. හදාගත් එකක්. ඒක එනවා මෙතෙන්ට. ඒකෙන් දැවෙන එක නෙමෙයිද පස්සපච්චා වේදනා කියන්නේ. ඒක එකතු වෙන එක තමයි, ඒකට එකතු වෙන එක තමයි ස්පර්ශ කියන්නේ. දැන් විඳිනවා. විඳින්න ගියාම ඇලෙනවා නම් ඇලෙනවා, නැත්තම් ගැටෙනවා. හොඳ නම් ඇලෙනවා, නරක නම් ගැටෙනවා. එතකොට මම වුණා ඉස්සරයක්. වේදනා පච්චා තණ්හා. තණ්හා වුණා නම් උපාදාන කියන්නේ අර උපාදාන සහිත වීමට චිත්තාභ්‍යන්තරගත වෙන්න අවශ්‍ය තැනට ගැඹුරු වෙනවා. දැන් චිත්තාභ්‍යන්තරයේ ශේෂ වෙනවා භව. අන්න සංසාර මාර්ගය, මිත්‍යා මාර්ගය. ඵලය භවපච්චා ජාති, නැත්නම් තේන සංකම් ගච්ඡති. එකෙන් ආයේ පංච උපාදානස්කන්ධ හට ගන්නවා. දැන් මේක බොහොම කල් කරමින් ආපු බව සහ මේ ජීවිතේ කරමින් ආපු බව, ආගමික ජීවිතයක් වශයෙන් කතා කළත් කලේ ඕක බව. මොකද විභජ්‍යවාදී නෙවෙයිනේ, පුද්ගලයෙක් වශයෙන්. තේරුම් ගන්න පුළුවන් නම්. දැන් අහන ඒ තණ්හාව නැති කරන්නේ කොහොමද? මුලින් උපුටා දාන්න ඕන කියලා කියයි. ඔව්, මුලින් උපුටා දාන්න ඕන තමයි. නමුත් ඒකට තථාගතයන් වහන්සේ වදාළ දෙයක් තියෙනවා. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න ඕනේ. ඇයි? අල්ලා ගැනීම, අල්ලා නොගැනීම. මඤ්ඤ මානය, අමඤ්ඤ මානය. මම අලුතින් වචනයක් හදනවා. එකතු වීම සසරේ පුරුද්දයි. එකතු නොවීමට ඔබට වීරියක්, සතියක් අවශ්‍යයි. කුමකට එකතු නොවීමටද? තණ්හා කරන්නේ කොමකටද? වේදනාවට. වේදනා කරන්නේ කොමකටද? පස්සයට. පස්සය කුමක්ද? තමන්ගේ අතීතය. දැන් පස්ස පච්චා වේදනා නේද? ඇයි නිරෝධ මාර්ගයේ පෙන්වලා නැද්ද පස්ස නිරෝධෝ වේදනා නිරෝධා කියලා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා. ඔබට ස්පර්ශයට එකතු වෙ නිරෝධ කරන්න පුළුවන් නම් එතනින් එහාට වේදනාවක්, තණ්හාව, උපාදානයක් නැහැ කියලා තියෙනව නේද?
ඔබට තේරෙනවද පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන බව ඇසකරනාසය තුල අල්ලා ගැනීම බව. එහෙම නැත්නම් මඤ්ඤමානයේ හේවත් නිතසුඛාත්ම බව. දැන් නිතසුඛාත්ම කොට ගැනීමෙන් දුකටපත් වේ සතරට බැඳේ. කවදාවත් නිතසුඛාත්ම කියලා කිව්වේ නෑ. ඔය කරන වැඩේට නමක් ඒ. අபிසංකරණය කරන එක. දැන් එතෙන්න ගේන්න ඕන නේද සතිය? මේ වර්තමානයේ හරහා අනාගතයට තැබුවොත් ආයෙත් අර දරගොරට දර දැම්මා තෙල් පහනට තෙල් දැම්මා වගේ හේතු තැබුවා වෙනවා. හේතු තැබුවොත් ආයෙත් ඵලය හට ගන්නවා. ධම්මා හේතුප්පබව අදුක හට ගන්නවා. ඒ තමයි තණ්හා අනුසය සේවෙන්ට නම් ඒකට නොතබා ඉවර කරන්න වෙනවා. නානුසේති නමීයති නතේන සංකං ගච්ඡති අනුසය තියන්නේ. අනේ තියන්නේ නැත්තේ කොහොමද? පෙර කළ වැඩේ නොකරන්නට සිහිය දියුණු කර ගැනීමෙන්. තේරුම් ගන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයන්ට බොහොම සුළුයි මේක. ඔවුන්ට මහ ලොකු ඔය විශාල බුද්ධ ආගමක් කර ගහගත්තේ නැති වුණාට සුළු දෙයකින් ආපහු හැරෙන්න පුළුවන්. පටිසෝතගාමී වෙන්න පුළුවන්. ඒ මොහොතට එන දෙයට එකතු වීම අල්ලා ගැනීම නම් එකතු නොවීම අල්ලා නොගැනීම වෙන්න බැරිද? එකතු වීම මඤ්ඤමානෝකෝ බික්කු බද්ධමාරස් හෙවත් නිත්සුකාත්ම නම් එකතු නොවීම අමඤ්ඤමානෝ හෙවත් අනිදුක්ඛානාත්ම වෙන්න බැරිද? දැන් පස්සපච්චා වේදනා පස්ස පංච උපාදානස්කන්ධයයි. එහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දියෙන් හෝ ආපු මේ රාග දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කාම විතර්ක. කාම විතර්කේ ව්‍යාපාද හිංසා ආපු එක විතර්කේනේ. දැන් මේකට පහන සහ අපහාන සංඥා පෙන්වලා තියෙන්නේ කොහොමද? එකතු වෙනවට කියනවා අදිවාසේති නප්පජහති නවිනෝදේති බ්‍යන්ති කරවතු යන බව අවසන් කරන්නේ. අන්න ඒක එකතු වෙන එක. ප්‍රහාණයට පෙන්වනවා නාදිවාසේති. එකතු වෙන්න එපා. ඉවසන්න එපා. දැන් සංසාරයේ කලේ මේක පරණ එකක් වගේ දන්නේ නැතුව මේකට එකතු වෙන එක නේද? භවගාමී චක්‍රය ඔබ හදනවා නේද? ලේසි කරන්න. කිසි මහන්සියක් වෙන්න ඕනේ. ඕන මෝඩකමක් තුළ ඔය වැඩේ කරන්න පුළුවන්. නමුත් හුඟක් ලොකු වීරියක් උත්සාහයක් තියෙන්න ඕන ක්ෂය කරන්න. එකතු කරගත්ත ටික ඔක්කොම ක්ෂය වෙන්න ඕනනේ. අන්න ලෝභේදී ලෝභක්කය, දේශේදී දෝසක්කය, මොහේදී මොහක්කය. ලෝභ කියන්නේ කාම විතර්ක, දේශ කියන්නේ ව්‍යාපාද විතර්ක. අමඤ්ඤ මානේ anu මමකට නොගැනීම හේවත් එකතු නොවීම නේද? එකතු නොවන නම් පස්සට මොකද වෙන්න ඕන? හටගත් ස්පර්ශයක් එක හටගත් දෙයක් නේ, ස්කන්ධයක් නේ. නිරෝධ වෙන්න ඕන නේද? මැද්දට සිහිය ගෙනාව නම් වේදනාවට ඉස්සර වෙලා පස්ස කඩන්න පුළුවන් නේද? දැන් පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධෝ, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධා, තණ්හා නිරෝධයෙන් උපාදාන භව නිරෝධෝ. ඉතුරු වුණාද? අතහැරීම දැක්කද? එකතු නොවීම කියන එක දැක්කද? මෙන්න මේකට සතිය හුරු කරලා නැහැ නේද පෘථග්ජන පුද්ගලයෝ කවදාවත් මේ සංසාරේ? අන්න අනාර්ය පුද්ගලයෝ උන්ට එකතු නොවී ඉන්න බෑ. මොහොතකින් එකතු වෙලා වැඩෙත් කරලා ඉවරයි. තේරෙනවද වීරියක අවශ්‍යතාවය, සතියක අවශ්‍යතාවය මේක වලකාලන්නට? තේරෙනවද අතහැරීම? අම්මා අතහැරීමද, තාත්තා අතහැරීමද, ඉඩකඩම් අතහැරීමද, රස්සාව අතහැරීමද, ඒ මොහොතේ උපන් විතර්කය නාදී ආසේති පජහති අතහැරීම නේද? එකතු නොවෙනවා කියලා මං අලුතෙන් වචනයක් දානවා. පරණ පාරේ නොවෙනවයි කියලා.
එතරක් නෙමෙයි මම කියනවා එකතු වීම නිත්‍ය සුඛාත්ම එකතු නොවෙනවා නම් ඒකට තමයි අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා සීල සූත්‍රයටත් ගැලපෙනවා. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යත දුක්ඛත අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝවාන්සිර රහත් දක්වාම එකතු නොවීමෙන් අයින් වෙනවා කියලා නේද අර තියෙන්නේ. ඒකට නේද කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ. ඒකට නේද ධර්ම මාර්ගය කියන්නේ. මේ එකතු වෙන එක කර්ම මාර්ගයනේ. එහෙනම් එසේනම් මෙහෙම තේරුම් කරන්න. තමන් සතු සියලු දේවල් ටික බාහිරට කාට හරි දීලා අතහැරීම හරියන්නේ නැහැ. මෙන්න මේ අතහැරීම තේරුම් ගන්න ඕන ආර්ය ශ්‍රාවකෙක් වශයෙන්. එතකොට තියෙන දේවල් gederමත් තියෙ අනිව ඕන කෙනෙකුට ආйти වෙයි. තිබුණත් එකයි නැතත් එකයි. ඒකයි තියෙන එකක් නේ තියෙන්නේ. තමන් ඒ මොහොතට එන එකේ ඇලීම අල්ලා ගැනීම. ඒකට එකතු වීම වෙනකොට එකතු නොවන අනිත්‍යයට එකතු වෙනවා. දැන් සීල සූත්‍රයේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන තැනට හොඳට මේක ගැලපෙනවා. අර එන එකනේ පංච උපාදානස්කන්ධය අනුසේති තේන සංකම් ගච්ඡති. තිබෙන නිසා උපදිනවා. ඉපදුනාට එකතු වෙන්නේ නැත්නම් අනාගතේ හේතු නොතියාමී යනවා. දැන් එතකොට ශේ ප්‍රතිපදාව නේද? හොඳයි නැති වුණ දවසට හේතු නැති වුණ දවස් දුක හටගනීද? තේ සංචයෝ නිරෝධෝ. දැන් හේතු නිරෝධයෙන් දුක. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් දුක නැති වූ තැනටපත් වෙනවා. ලෝභක්ඛය, දෝසක්ඛය, මොහක්ඛය නිබ්බානං. ආයෝකට සතර සතිපට්ඨානයයි පංචේන්ද්‍රයේ පංච බල සත්පොඥංගේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි ඔක්කොම ටික ලියාන මෙතෙන්ට ගන්න ඕන නෑ. මේ වැඩේ කරනවා නම් ඔබ ගාව එතන සම්මා දිට්ඨියක් තිබේවි, සම්මා වායාමයක් තිබේවි, සම්මා සතියක් තිබේවි. පැහැදිලි කරා මම මේ ළඟදී දිනක. ඔන්න ඔබේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වුවා මම. විභජ්‍ය වාදී. බෙදලා බලපුවාම හේතුඵල වශයෙන් බෙදුවාම ඵලය හේතුන්ගෙන් ශූන්‍යයි. නමුත් හේතු නිසා ඵල. හේතු නැත්නම් ඵලය දුක අවලංගු එකක්. ඒක තමයි තේ සංචයෝ නිරෝධෝ. අදාළ කරුණු තේරුම් අරගෙන අදාදම අනුගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්නට මේ කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. පුණ්‍යානුමෝදනාවේ සඳහන් වෙනවා මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයෙන් දරනු ලබන්නේ අභාවප්‍රාප්ත එච්.ඒ. රණසිංහ මහතාගේ භාර්යාව වන විශ්‍රාමික ගුරු ආචාර්යනී එමලින් රණසිංහ මහත්මිය සහ පුතුන් තිදෙනා විසින්. අරමුණු අතර කොට්ටාව සමන්පුර පදිංචිව සිට දැනට වසර 16කට පෙර එනම් 2005 ජූනි මාස 25 වන දින පරලෝසැපත් වූ එච්.ඒ. රණසිංහ මහතාට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී මේ වචනේ නම් හදාගන්න. පින් අනුමෝදන් කරලා නිවන් සාක්ෂාත් කරන්න පුළුවන් නම් බුදු බණක් ඕන නැහැ. මරුණෙන් පස්සේ ඔක්කොටම පින් දුන්නාම නිවන් හම්බ වෙයි. අනුමෝදන් වී හැකි තැනක නැත්නම් අනුමෝදන් වී ජීවිතය සුවපත් වේවා. ඒක පිනින් මත තැනක්. එතනින් චුත වී මිනිස් බව ලබාගෙන එහිදී යලිත් වතාවක් මේ ත්‍රිලක්ෂණයේ තේරුම් අරගෙන නිවන් මඟ හෙළි කරගනිත්වා. ඔක්කොටම මේකයි පාර. වාඩමට වගේ මේවා කියන්න එපා. තේරුම් අරගන්න. පින් අනුමෝදන් වීම කියන එක ඒ මොහොත සුවපත් වීමක් විතරයි. චතුස්සත්‍ය අවබෝධ වෙන්න ඕනනේ. ඒක තමන් කරගන්න ඕනද හදාගත්ත වරද. ඒකට මෙහෙ එන්නම ඕනනේ. මේ අපි මේ කතා කරපු එක තේරුම් ගන්නම ඕනනේ. ඒක කියලා දෙන කෙනෙක් പ്രേත ලෝකේ නෑනේ, පරදත්ත උපජීවින්ගේ ලෝකේ. പ്രേත ලෝකෙත් නෑ, බ්‍රහ්ම ලෝකෙත් නෑ, දිව්‍ය ලෝකෙත් නෑ. මම දන්න හැටියට කට්ටිය යන්න හැදුවට. පුළුවන් නම් බුදුන් වහන්සේ දුෂ්ටක්ෂණ 8න් මිදලා වූ සුසන සම්පත්තිය මෙහි තිබෙන්නේ. මනුස්ස ප්‍රතිලාභය සහ සදහම් හමුවීම කියලා තියන්නේ. ත්‍රිපිටකයක් ලන්තාරවඩු කළ පරිස්සම් කරලා තියෙන්නේ. අඟ පරපුරක් තියෙන්නේ. දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙනේ. විභජ්‍යවාදී පරපුරක් තියෙන්නේ. එතෙන් එන්න ඕන. වෙන කවුරුත් ධර්මයේ පරිස්සම් කරන්න මේ ලෝකේ බුදුන් වහන්සේගෙන් පස්සේ හිතුවා කියලා මම කල්පනා කරන්නේ. දෙවියෝ හරි බ්‍රහ්මයෝ හරි ප්‍රේතයෝ හරි භික්ෂු පරපුරමයි ඒක කරලා තියෙන්නේ. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. එමෙන්ම දායකත්ව දරුව එම මහත්මයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් ධර්මාභෝධය පිණිස මේ පුණ්‍යස්කල් හේතු වේවා. ඒක හරියි. ධර්ම ශ්‍රවණය කිරීම අවබෝධය පිණිස හේතු වෙනවා. සකලවාසී සියලු දෙනාට මෙම ධර්ම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් උතුම් චතුස්සත්‍ය අවබෝධ වීමට අන්න හරියි. මේ කරුණ
දුක හේතුව ඔබ තුලින් දැක ගන්න පුළුවන් නම් නැති වූ තැන මාර්ගයටපත් වෙන්න උත්සාහවන්ත වෙයි. දැන් රෝගීව සිටින කොරෝනා රෝගීන් ඉක්මනින් සුවපත් භාවයටපත් වේවා, නිදුක් නිරෝගී සම්පන්නිය උදා වේවා. ඔබේ යහපත් පැතුම් සඵල වේවා, අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළ ඔබ හැම දෙනාටත් ඉහාත්ම වශයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සාචිර ජීවනයේ පිණිසත් ඉතින් සඳහන් කළා විභජ්‍යවාදය තුලින් චතුස්සත්‍ය අවබෝධයෙන් අතීතෙන් මිදී සැනසිලිදායක ජීවිත අතීතයේ ශූන්‍ය බවට පත් කරගෙන වර්තමාන මොහොතේ සැනසිලිදායක ජීවිතයක සුවය විඳින්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං